සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා හෝති සීලවා හෝති අක්ඛෝතුහල මංගලිකෝ හෝති කම්මං පච්චේති නෝ මංගලං නයිතෝ බහිද්ධා දක්ඛිනේයං ගවේසති ඉදච පුම්බකාරං කරෝති ඉමේහි කෝ බික්කවේ පංච ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනං ච හෝති උපාසක පදුමං ච උපාසක පුණ්ඩරිකං චාති ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ මුව මඩලෙන් වදාළ ධර්මයෙන් සැනසීමටපත් හේ උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු කොටගත් මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. බුදුරජාණන් වහන්සේගේ මුවින් වදාළ ධර්මයෙන් බිඳක් මේ ලෝකේ ජීවත් වෙන සෑම සත්වයෙකුගේ සිත නිවන්නට උපකාරයක් වෙන බව සැබෑවක්. ඊතරම් වූ නිර්මලත්වයකට පත් වුණු ඊතරම් වූ ශාන්ත ස්වභාවයකට පත් වෙන්නට අවශ්‍ය මේ ලෝකේ ඔබ මට තියෙන එකම පිහිට තමයි ශ්‍රී සද්ධර්මය. මේ ලෝකේ නිවෙන්න ධර්මයේ හැර වෙන කිසිම දෙයක් නැහැ. අකුසල ධර්මයන් තුලින් ගිනි ගන්න, කෙලෙස් ධර්මයන් තුලින් ඇවිලෙන ගිනි ගන්න, සංසාරයේ නැමැති දුක් ගිනි කන්ද මත දැවෙන පිච්චෙන සත්වයට ඒ ගින්නෙන් නිදහස් වෙන්න තියෙන එකම පිහිට පිළිසරණ තමයි මේ ධර්මය. ගින්නෙන් නිවෙන ධර්මය ඔබට මට හම්බ වුණේ හැම කල්හිම ලැබෙන දෙයක් නෙවෙයි. දුර්ලභව ලැබුණු ජීවිතය තුළ දුර්ලභ ලැබුණු අවස්ථාවක් තමයි මේ මොහොතේදී ඔබේ කන පිනවන, සිත පිනවන,
සසර ගමන කෙටි කරවන වහ වහා නිවන් මඟ අවබෝධ කරවන මේ ශ්‍රී සද්ධර්මය. බෝධිසත්ව උත්තමයෙක් සාරා සංකේය 20 අසංක කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධාන ආදී වූ පාරමී ධර්මතාවයන් පූර්ණය කරලා ස්වයං ඥාණයෙන් අවබෝධ කරගත් ධර්මයේ කිසිම හිඩක් සිඩසක් ඔබට මට හොයන්න පුළුවන් කමක් නැහැ. ඒතරම් මේ ධර්මයේ නිර්මලයි. අද ප්‍රඥා නාලිකාවෙන් මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාව මුළු ලෝකේටම ධර්ම ඖෂධයක් ලෙස ධර්මයේ නැමැති ගුරුවරයෙක් ලෙස ධර්මයේ නැමැති ශාස්ත්‍රවරයෙක් ලෙස sannivedanaya කරන්නට ධර්ම දානමය කුසලය සිදු කර ගැනීමට අප්‍රමාණ පින් සිතුවිලි පෙරට කොටගෙන සිද්ධ කරන්නට යෙදෙන්නේ දිව්‍යාංජලි නිවස කොටගම බිබිල යන ලිපිනයෙහි පදිංචි ඒ.එම්. නන්දාවතී ගුරු මහත්මිය ඊ타මත්ම සත්පුරුෂෝ මේ පින්කමෙහි දායකත්වයේ දරා තිබෙනවා. මෙතරම් මහා කුසලයක් ඉටු කර ගනිමින් පින් අනුමෝදන් කරන්නට අදිටන් කරන්නේ 2022 6 වෙනි මාසයේ 22 වන දින විවාහයට පත්වන BMC දිව්‍යාංජලි දියණියට සහ VHT රුක්ෂාන් පුතුණුවන් හට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා. වහවහ ධර්මාවබෝධයේම පූර්ණය වේවා. කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා යන ප්‍රාර්ථනාව තමයි අම්මා මේ පින්කම සිද්ධ කරලා ප්‍රාර්ථනා කරන්නේ. මෙම ධර්ම දේශනාවෙන් ජනිත වෙන මහා පුණ්‍ය ශක්තිය වසර 23කට පෙර මිය ගිය BM ප්‍රේමතිලක ආදරණීය ස්වාමි පුරුෂයාණන්ටත් වසර 3කට පෙර මිය පරලොව ගිය HM හීමැණිකා මෑණියන්ටත් වසර 35කට පෙර මිය පරලොව ගිය AM හීම් බණ්ඩා පියාණන්ටත් වසර 37කට පෙර මිය පරලොව ගිය AM ගුණරත්න සහෝදරයාටත් නමින් මිය පරලොව ගිය සියලුම දෙනාටත් ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මේ උතුම් ධර්ම දානමය කුසල් උපකාර වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් දේශනාව ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් සුජීවත්ව සිටින පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා යන සාදු සිත අරමුණේ යුක්තව ජීවත් වන සියලු දෙනාටම ආශිර්වාද කරන්නටත් අම්ම කල්පනා කරනවා. මේ සියල්ලම තියෙන ඊ타ත්ම ධාර්මික සත්පුරුෂ ප්‍රාර්ථනාවන්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඒ සියලු ප්‍රාර්ථනාවන් වහවහ ඉටු වන්නටත් මේ සංසාර දුකෙන් ඈතර වෙන්නට වහවහ මේ කුසල් උපනිශ්‍රේ වේවා යන සත්පුරුෂ සිතින් අපි දේශනාව ආරම්භ කිරීමට පෙර ආශිර්වාද කරන්න කැමැතියි. පින්වත්නි, ඊ타ත්ම සත්පුරුෂ කාරණාවක් ධර්ම නිමිත්තටත් මේ උතුම් අරමුණු පැහැදිලි කිරීම තුළ ඔබට සඳහන් වෙන්න ඇති. ස්වාමීන් වහන්සේ කැමැති මේ ජීවිතයේදීම නිවන සඳහා උපකාර වන දහම් කරුණු කීපයක් පහදා දෙන්න කියන ආරාධනාව තමයි මේ අම්මා ආරාධනා කරන්නේ. පින්වත්නි, විවාහ ජීවිතයට සම්ප්‍රාප්ත වෙන 2022 6 වෙනි මාසේ 2 වෙනිදා මේ දේශනාව ඔබට ඇහෙන්නේ 5 වෙනි මාසේ. එන ලබන මාසේ විවාහ ජීවිතයට පත්වෙන තමන්ගේ දුවට පුතාට ආශිර්වාද කරලා තමයි මේ දේශනාවම පවත්වන්නේ. ඒ සඳහාම මා යෝජනා තෝරගත්ත හරි ලස්සන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම තමයි උපාසක චණ්ඩාල සූත්‍රය කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය
මාරයා ඇවිදින් දවසක් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා, ස්වාමීනි, එදා ඔබ වහන්සේ ගිහි ගෙදරින් නික්මෙද්දී ඒ චන්න අමාත්‍යවරයා සෝදානම් කරගත්ත කන්තක අශ්වයාගේ පා හතර මම ටැම් 4ක් පිහිටනවා වගේ හෙල්ලෙන්න දෙන්නේ නැතුව තද කරගෙන තියාගන්න උත්සාහ කෙරුවා. මේ කියන්නේ කවුද? මාරයා. කාටද කියන්නේ? බුදුරජාණන් වහන්සේට. ඇයි මෙහෙම කියන්නේ? මං ඔබ වහන්සේට කළ බාධාව කොච්චරද කියලා පැහැදිලි කරන්න. ස්වාමීනි, ටැම් 4ක් වගේ තිබුණු පා 4 ඔබ වහන්සේ මුදවගත්තේ හරියට ඇතෙකුගේ හොඬකට අහු වෙන උක් දණ්ඩක් වගේ. කිසිම ගාණක් උනේ නෑ. ඔබ වහන්සේ ඊටමත් මිතා සැහැල්ලුවෙන් මගේ බැඳීමෙන් ඔබ වහන්සේ මිදුණ කිව්වා. එදත් ස්වාමීනි මම පෙරදුනා. ඊළඟට ඔබ වහන්සේ අත්සතු බෝධීන් වහන්සේ මුල සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න උත්සාහ දරන වෙලාවෙදිත් විවිධාකාර ස්වරූපයකින් ස්වභාවයකින් ඔබ වහන්සේ ළඟට මම පැමිණියා. පැමිණිලා ස්වාමීනි මිය නැතන් පිරිනුවන් පාන්න ආරාධනා කරද්දී ඔබ වහන්සේ මට කිව්වා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා කියලා. එදත් මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. මම පෙරදුනා ස්වාමීනි. දැන් ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ. ආය ඔබ වහන්සේට ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් කියන දුක් සමුදායකට සංසාරේ පුරාවට කවදාකවත් මූණ දෙන්න සිද්ධ නොවන බව සැබෑවක්ය. එහෙනම් දැන් ඔබ වහන්සේ පිරිනුවන් පාන්න කිව්වා. ඔබ වහන්සේ කල කිස සියල්ලම නිමා කරලයි ඉන්නේ. ඔබ වහන්සේට කිසිම අඩුවක් නැහැ. සියල්ලගෙම ඔබ වහන්සේ සම්පූර්ණයි. ඒ නිසා ස්වාමීනි දැන් ඔබ වහන්සේ පිරිනුවන් පාන්න කියලා පින්වත්නි එදා මාරයා ආරාධනාව කළා බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවෙදිත් මේ මාරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මොකක්ද එදා සඳහන් කළේ? මාරය මගේ මේ බුද්ධ ශාසනය තාමත් ස්ථාවර වෙලා නැහැ. මේ ශාසනය මේ ශාසනයේ ස්ථාවරත්වයකට පත් වෙන්න නම් භික්ෂුව සම්පූර්ණ වෙන්න ඕන. භික්ෂුණිය සම්පූර්ණ වෙන්න ඕන. උපාසකයන් සම්පූර්ණ වෙන්න ඕන. උපාසිකයන් සම්පූර්ණ වෙන්න ඕන. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම සම්පූර්ණ වුණායින් අනතුරුවයි මාරේ මට ඔබේ ආරාධනාව පිළිගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබේ ආරාධනාව පිළිගන්න නොහැකි. එදත් පින්වත්නි කළ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. එදා ඒ කළ ප්‍රතික්ෂේප කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ මේ දුක් විඳින සත්වයා සංසාර දුකෙන් එතර කරවන්නට දිවා රෑ දෙකෙහි වෙහෙසුණා. මහ පුදුම ජීවිතයක් භාග්‍යවතුන් වහන්සේ ගත කළේ. අපට හිතෙනවා සුන්දර ඇති කියලා. අනේක විද අප්‍රමාණ දුක් සියල්ල ඉවසගෙන බොහෝ අපහසුතාවයෙන් යුක්ත අවබෝධ කරගත්ත මේ ශ්‍රී සද්ධර්මයේ සකල ලෝක සත්වයා වෙත ඉමහත් කරුණාවෙන් යුක්තවම පින්වත්නි අනුකම්පා සිතින් දේශනා කළා. ආන්ගේ දේශනාවක බිඳක් තමයි අද ඔය ඇත්තු මේ අහන්නේ. එහෙනම් සිව්වනක් පිරිස ස්ථාවර වුණාම තමයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ බව එදා මාරයට සඳහන් කරද්දී එතනදී අපිට හම්බ වෙන වචනයක් මේ සූත්‍රයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ තමයි උපාසක භික්ෂුව භික්ෂුණිය
ගිහි ගෙදරින් ඈත් වෙලා ධර්මානුකූලව ජීවිතයක් ප්‍රගුණ කරන්නට පැවිදි ජීවිතයට පත් වෙලා ආරණ්‍ය වාසීව රුක්ඛ මූල වාසීව එවැගේම නිදහස් ස්ථානවල උන්වහන්සේලා සීලාදී ගුණ ධර්මයන් පූර්ණය කරමින් වැඩ ඉන්නවා. අල්පේච්ඡිත ජීවිතයකට පුරුදු වෙමින් ධර්මයේ පිළිබඳව මන අවබෝධයකින් සහ නිපුණත්වයකින් ඒ වගේම අවබෝධ කරගන්න ධර්මයේ තම ජීවිතේ ප්‍රායෝගිකව දියුණු කරමින් වහවහ නිවන් අවබෝධ කරගන්නට වීරිය වඩන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ භික්ෂුව සහ භික්ෂුණිය කියන දෙකොටසම පින්වත්නි සංඝ කියන සමාජයේ නියෝජනය කරනවා. එහෙනම් ගිහි සමාජයේ නියෝජනය කරන්නේ උපාසකයන් සහ උපාසිකාවන්. උපාසක ඇත්තන් සහ උපාසිකා ඇත්තන් ගෘහස්ත ජීවිතය ගත කරමින් ඒ වගේම නිවැරදි ප්‍රතිපදාවකට එළඹ ගනිමින් බොහෝම සීලාදී ගුණ ධර්මයන් පූර්ණය කරගෙන අර්ථාන්විත ජීවිත ගෙවනවා. ඒ නිසා මේ දෙකොටසටම පින්වත්නි රත්න කියන නම යෙදිලා තියෙනවා. සංඝ රත්නය, උපාසක රත්නය, උපාසිකා රත්නය. රත්නය කිව්වහම වටිනාකමක් තියෙනවා. එහෙනම් ආන්ගේ උපාසකයන් ගුණවන්තකමින් පින්වත්නි පූර්ණේ වෙනකොට එයත් රත්න බවට පත් වෙනවා. වටිනා කොටසක් බවට පත් වෙනවා. චණ්ඩාල. චණ්ඩාල කියලා කියන්නේ පින්වත්නි සොරෙක්. නපුරු ගති ඇති කෙනෙක්. දෘෂ්ට ගති ඇති කෙනෙක්. එහෙනම් උපාසක චණ්ඩාල කියන සිංහල පරිවර්තනයත් පාලියේදී මෙම සූත්‍රයේ චණ්ඩාල සූත්‍රය ලෙසත් සූත්‍ර දේශනාවේ අපට දකින්න කියවන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු කොහොමද උපාසකයෙක් චණ්ඩාලයෙක් බවට පත් වෙන්නේ කියලා. උපාසක රත්නය හරි වටිනාකමක් තියෙන කොටසක්. මේ වටිනාකමක් ඇති උපාසක මහත්මයා උපාසක මහත්මිය චණ්ඩාලයෙක් වෙන්නේ කොහොමද කියන එක අපි බලමු ධර්මයට අනුව සොයලා. පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝච හෝති උපාසක මලංච උපාසක පතිකුට්ඨෝ ච කතමේහි පංච. මහණෙනි පංචහි පහකින් ධම්මේහි සමන්නාගතෝ ධර්මයන් පහකින් සමන්නාගත වෙච්චි උපාසකෝ උපාසකයා උපාසක චණ්ඩාලෝච හෝති උපාසක චණ්ඩාලයෙක් භවට හෝති පත් වෙනවා. මහණෙනි භික්කවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ කරුණු පහකින් යුක්ත වූ උපාසකෝ උපාසකයා උපාසක චණ්ඩාලෝච හෝති උපාසක චණ්ඩාලයෙක් බවට පත් වෙනවා. උපාසක චණ්ඩාලෝච උපාසක චණ්ඩාලයෙක්ද උපාසක පතිකුට්ඨෝච උපාසක කිලිටෙක්ද. පතිකුට්ඨෝ අලුත් වචනයක්. උපාසක චණ්ඩාලෝ උපාසක චණ්ඩාලයෙක් උපාසක පතිකුට්ඨෝ උපාසක කිලිටෙක් කිලිටු තැනැත්තෙක් දූෂණය වූ තැනැත්තෙක් අපිරිසුදු තැනැත්තෙක්. කතමේහි පංච මොන කරුණු පහකින්ද මහණෙනි උපාසක කිලිටෙක් වගේම උපාසක චණ්ඩාලයෙක් බවට පත් වෙන්නේ. දැන් බලන්න පින්වත්නි ඔබට කොච්චර ලස්සනද මේ සූත්‍රය. ඔබ උපාසක චණ්ඩාලයෙක්ද ඔබ උපාසිකා චණ්ඩාලයෙක්ද ඔබ උපාසිකා කිලුටියක්ද
ඔබ උපාසක කිලුටෙක්ද කියන එක මේ කාරණා පහ ඔබ ළඟ තියෙනවා නම් ඔබටම තීන්දුව කරගන්න පුළුවන් ඔබ මේ කොටස් දෙකේ කොයි කොටසද නියෝජනය කරන්න කියලා. චණ්ඩාලයේද කිලුටෙක්ද කියලා. කතමේහි පංච මොකක්ද මහණනි මේ කරුණු පහ. පළවෙනි එක අස්සද්දෝ හෝති. අශ්‍රද්ධාවන්ත කෙනා ශ්‍රද්ධාව නැති කෙනා. දැන් ඔබට හිතෙන්න පුළුවන් පින්වත්නි හරි කුඩා ධර්ම කාරණාවක් නේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මේ ශ්‍රද්ධා නැත්තෙක් වෙනවන කියන එක. පින්වත්නි ශ්‍රද්ධාව මත පිහිටලා අපි හැමෝටම නිකලස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ අහලා තියෙනවා බුද්ධ ශාසනයේ චූලසෝතාපන්න කියන තනතුව. චූලසෝතාපන්න භාවයට පත්වෙන්න තියෙන්න ඕන තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති කෙනාට පින්වත්නි චූලසෝතාපන්න වෙන්න පුළුවන්කමක් නැහැ. මම ඔයත්තන්ට යෝජනා කරනවා. හරි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ බණ්ඩගාම වග්ගයේ අග්ගප්පසාද සූත්‍රය කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අග්ග ප්‍රසාද ඇති කරගත යුතු පුජ්‍යලයන් පිළිබඳව දේශනා කළ තියෙන හතරක්. ආන්ගේ ශ්‍රද්ධාව නැත්නම් අප්‍රමාද නොවන්න අග්ග ප්‍රසාද ඇති කර ගැනීම සඳහා අප්‍රමාද නොවිය යුතු අග්ග ප්‍රසාද ඇති කරගත යුතු කාරණා හතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතනදිත් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම විස්තරයම මේ විදිහටම පැහැදිලි කරනවා වෙනත් ආකාරයකට. ශ්‍රද්ධාව තියෙන්න ඕන පින්වත්නි බුද්ධ ආදී රත්නත්‍රය කෙරෙහි. ශ්‍රද්ධාව නැති කෙනාට කවදාකවත් මේ බුද්ධ ශාසනයේ පිහිට ලබන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රද්ධාව කොහොමද ඇති කරගන්නේ? ශ්‍රද්ධාව කොහොමද නැති වෙන්නේ? ඒ කාරණා දෙක විස්තර කිරීම උචිත වෙනවා. පින්වතුනි ධර්මාවබෝධයකට පත්වෙන්න නම් යම් කෙනෙක් හොඳට සද්ධර්ම ශ්‍රවණය කළ යුතුව පවතිනවා. ඔබේ සිතේ ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නම් ඔබ කළ යුත්තේ තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නම් තුනුරුවන්ගේ ගුණ පිළිබඳව ඇහෙන හොඳ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ඇසෙන දේශනාවන් ශ්‍රවණය කරන්න. ධර්මයේ පිළිබඳව වටිනාකම් ඇති ධම්මදායාද වැනි සූත්‍ර දේශනාවන් නිතරම ඔබ පරිහරණය කරන්න, ශ්‍රවණය කරන්න. මහා සංඝයා කියලා කියන්නේ පින්වත් ඔබේ පන්සලේ ඉන්න හාමුදුරු පමණක් නෙවෙයි. අතීතයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙදිත් අද වර්තමානයේ වැඩ ඉන්නත් අනාගතේ පහළ වෙන කියන ත්‍රිකාලික මහා සංඝයා තමයි පින්වත්නි මෙතන සංඝ කියන කොටස නියෝජනය කරන්නේ. සීලවන්ත පිරිසක්, ගුණවන්ත පිරිසක්, පුණ්‍ය ශේෂ්ත්‍රයක් බඳුයි. අනුත්තරීය ධර්ම කාරණා ජීවිතේ ප්‍රගුණ කරනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්ති ඥාන දර්ශනාදී ගුණයන් වලින් යුක්තයි. පින්වත්නි ඔබ මේ කියන තුනුරුවන්ගේ ගුණ ඔබට පුළුවන් සිහිපත් කරන්න. ආන්ගේ සිහිපත් කරනකොට චම්බි තත්තං වාලෝ මහන්සෝවා බය හැට ගැනීම වෙන්න පුළුවන්. ලුමු දැහැ ගැනීම වෙන්න පුළුවන්. මේ වෙනකොටත් ඔබට පුළුවන් එහෙනම් තුනුරුවන්ගේ ගුණ ස්මරණය කරන්න, ප්‍රගුණ කරන්න, මෙනෙහි කරන්න. අතීතයේ ඔබේ අම්මා තාත්තා
ඔබ කුඩා කාලෙදී යම් කාරණාවකට බය වුණොත් අකුණක් පුපුරන වෙලාවකට හරි කැලෑවක අතරමං වුණු වෙලාවක හරි ඔබට මතක් කළේ පුතේ තුනුරුවන් ගැන මෙනෙහි කරන්න කියලා. ආම් පින්වත්නි, ශ්‍රද්ධාවකින් පෝෂණය වෙච්චි පූර්ණේ වෙච්චි උපාසක මහත්මයා තුනුරුවන් පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තවම කටයුතු කරනවා. සුළු කාරණාවක් නෙවෙයි. ඒ කෙනාට වෙන කාගේවත් පිහිට පිළිසරණ නෙවෙයි. ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරනවා. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පින්වත්නි ධර්මයේ සුන්දර කතාවක් සඳහන් වෙනවා. රජ්ජුරුවන්ට හොඳටම තරහ වැවිලා. රජ්ජුරුව කලේ දඬුවමකට මේ පුජ්‍යලයා පත් කරන්න ගෙනියන ගමන් හිස දෙකට කරන්න සූදානම් වෙනකොට කියනවා, කමක් නැහැ ස්වාමීනි මාව මරන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ හැර වෙන පිහිට පිළිසරණක් නැහැ. මම බුදුන් සරණ යනවා. සාදු 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 යන අරමුණෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. රජුරුව මහ පුදුමයටපත් වුණා. මෙච්චර මරන්න ගෙනියන මරන්න නියම වෙලා ඉන්න මරණයේ අවස්ථාව මේ මොහොතේ උදා වෙලා තියෙන මේ උපාසකයා මෙච්චර බුදුන් වහන්සේ සරණ යන්නේයි කියලා මරණයෙන් නිදහස් කළා. නිදහස් කරලා ඔබ දැන් ওই සරණ ගිහින් ඉන්න බුදුහාමුදුරුව බැහැ දකින්න යමු කියලා රජ්ජුරුවොත් පුරෝහිතයොත් කැටුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. පින්වතුනි, රජතුමාට අදාහ ගන්න පුළුවන්කමක් නැහැ. ඒ තරම් අති සුන්දරව බුදුරජාණන් වහන්සේ ධර්මාසනාරූඪ මස්තකේ වැඩ ඉන්නවා. දිනෝ 1000ක් දෙනකොට ශ්‍රී සද්ධර්මයේ සිරිමුව මඩලෙන් වදාරන්නට සූදානමින් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ කුරවීකනාදයකින් යුක්තව අට්ඨස්වරයකින් මధుර වූ අට්ඨස්වර මහාධුර්යයකින් ශ්‍රී සද්ධර්මයේ සකල ලෝක සත්වයාට දේශනා කරන්න ආරම්භ කරනකොට රජ්ජුරුව පින්වත්නි අර තැනැත්තට වැඳලා සමාව ගන්නවා. ඔබ මෙච්චර ගුණවන්ත උත්තමයෙක්ද සරණ ගිහිල්ලා ඉන්නේ. මමත් උන්වහන්සේ සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ ධර්මයත් ආර්ය මහා සංඝයත් පින්වත්නි රජ්ජුරුව සරණ ගියා. මොකක්ද මේ සරණ යන්න හේතුව? පින්වත්නි ශ්‍රද්ධාවමයි සරණ යන්න හේතුව. ඒක සාටක බ්‍රාහ්මණය කියලා බ්‍රාහ්මණයෙකුගේ කතාවක් ඔබ අහලා තියෙනවා. ඒක සාටක බමුණ ගැන. ඒක සාටක බමුණට පින්වත්නි තිබුණේ එක සලුවයි. නෝනටත් එක සලුවයි, මහත්තයාටත් එක සලුවයි. එක්කෙනෙකුගේ උඩුකය වස ගන්නකොට අනිත් කෙනාට උඩුකය වසා ගන්න ඇඳුමක් නැති වෙලා යනවා. ඒ නිසා මේ මහත්තයාට යෙදුණු නම තමයි ඒක සාටක. එදත් නන්දාන්න හරි පහසුයි, අදත් නන්දාන්න මිනිස්සුන්ට හරි පහසුයි. එක සාටකයක් තිබුණු නිසා කිව්වා ඒක සාටක කියලා. ඒක සාටක බමුණා. ඒක සාටක බැමිණිය. දවසක් පින්වත්නි පණිවුඩයක් ගෙනෙනවා. තුන්ලොවක් සනසා බදාළ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරනවා. දෙන්නම සාකච්ඡා කරගත්ත. බලන්න කොච්චර හොඳ අවස්ථාවක්ද. අපි යමු බුදුහාමුදුරු මුණ ගැහෙන්න. නෝන කියනෝ කොහොමද දෙන්නම යන්නේ? අපි දෙන්නටම තියෙන එක සලුවයි. මම වසාගත්තොත් ඔයාට නැති වෙනවා, ඔයා වසාගත්තොත් මට නැති වෙනවා. කමක් නෑ, ඔබතුමා යන්න. නෝන ගෙදර නතර වුණා. ඒක සාටක බමුණ පිටත් කරලා ඇරිය මේ බණ මඩුවට බණ ටික අහන්න.
පින්වතුනි ධර්මානුශාසනාව අහගෙන ඉන්නකොට ශ්‍රද්ධාව පිළ යන්න පටන් ගත්තා. ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් කවදාකවත් බුදුරජාණන් වහන්සේට බනින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට දොස් කියන්නේ. බුදුරජාණන් වහන්සේට නිගා කරන්නේ. මේක සාටක බමුණා. බුදුහාමුදුරුවන්ගේ මුව මඩලෙන් වදාළ ධර්මය ඇහෙනකොට හිතුණා අනේ මට මෙච්චර සුන්දර ධර්මයක් කන වැටෙන්න මං කොච්චර පින් කරලා තියෙන්න ඕනද? සාදු 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 සාදු. මගේ අතේ කිසි දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ස්වාමීනි කරේ දාගෙන ඉන්න එකම සලුව තමයි මට තියෙන්නේ. මං ඒක ඔබ වහන්සේට පූජා කරනවා. සලුව කරෙන් මුදල පින්වත්නි පූජා කරන්න යනකොට දහසක් ලෝභ අරමුණු ගලාගෙන එනවා. මේක පූජා කළොත් නෝනට ඇඳුමක් නැති වෙනවා. නෑ මන් දෙන්නේ නෑ. ආපහු සලුව තියා ගන්නවා. ආපහු නෑ බලන්න සලුවක් නැති වුණත් කමක් නෑ. බුදුහාමුදුරු මුණ ගැහුනේ කලාතුරකින්. ඒ නිසා මම දෙනවා. ආය සූදානම් වුණා. ආයෙමත් පින්වත්නි බැරි වුණා. මේ විදිහට කීප විටක් මේ සලුව පූජා කරන්න උත්සාහ දැරුවා. බැරි වුණා. අවසානයේදී පින්වත්නි ශ්‍රද්ධා සිත දියුණු කරගන්න වීරියවන්ත වුණ එක සාටක බමුණා පූජා කළා. බුදුරජාණන් වහන්සේ දෙස අප්‍රමාණ ශ්‍රද්ධා සිතින් පූජා කළා. පින්වතුනි පූජා කරලා ඉවර වෙනකොට රජුරවන්ට පුදුම සහගත ආරංචියක් කන වැටුණා. එකම සලුවක් තිබුණු බමුණා බුදුරජාණන් වහන්සේට සලුව පූජා කළා කියලා. පින්වත්නි සලුයි පිළ යන්න දුන්නා. ඒවත් බුද්ධ ශාසනය අරමුණු කොටගෙන පූජා කළා. මම ඔබට මේ කතාව සිහිපත් කළේ කෙටියෙන්. ඒ අවස්ථාවන් පමණක් සඳහන් කරමින්. පින්වතුනි අපට ජීවිතයේ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව නැත්තම් ආකාරවතී ශ්‍රද්ධාව සහ මෝහ මූලික ශ්‍රද්ධාව කියලා ප්‍රධාන ලෙස ශ්‍රද්ධාව කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. මෝඩකම මුල්ලිච්ච ශ්‍රද්ධාව පින්වත්නි නිරයට ඇදගෙන යන්න හේතු වෙනවා. පිළිවෙලෙන් පිළිවෙලට ආකාරවතී ශ්‍රද්ධාව මත පිහිටපු සිත නිවන දක්වා ගෙනියන්න උපකාරයක් වෙනවා. මම ඔබට ආරාධනා කරනවා සිහි ගන්වනවා. පින්වත්නි ආකාරවතී ශ්‍රද්ධාව මත පිහිටවන්න. කිසිම කෙනෙකුට බිඳින්න බැරි, කිසිම කෙනෙකුට කඩන්න බැරි, කිසිම කෙනෙකුට විනාශ කරන්න බැරි ආකාරයට ඔබේ සිත පින්වත්නි ශ්‍රද්ධාවෙන් යුක්ත ඔබ පූර්ණය කරගන්න. ඔබ කොතරම් මිත්‍යා දෘෂ්ටික ශ්‍රද්ධාවකට බැඳිලා ඒක තුල ඔබ නිවීම හෙව්වට පින්වත්නි ඔබට නිවීම හම්බ වෙන්නේ නැහැ. ඒක තුල ඔබට තවත් ඔබේ ගින්න වැඩි කරගන්න දර එකතු කරගත්තා වගේ වැඩක් වෙන්නේ. පින්වතුනි නිවැරදි ආකාරයට තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවක් ඇතිව ඔබ කටයුතු කරනවා නම් මම මෙතනදී කියන්නේ සියල්ල පූජා කළ යුතුයි කියන වැරදි ආකල්පේ මතේ නෙවෙයි. ඔබට පුළුවන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙසා ආමිස පූජාවන් වගේම ප්‍රතිපත්ති පූජාවන් ප්‍රගුණ කරගන්න. ආමිස පූජාවම පමණක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ පුදන්න තියෙන්නේ. සිවුරු වලින් පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පුදන්න තියෙන්නේ. විශාල බුද්ධ පූජාවලින් නෙවෙයි. ඒකෙම විතරක් නෙවෙයි. විශාල වටතිර පූජාවලින්ම පමණක් නෙවෙයි. ඒවත් පින්වත්නි අවශ්‍ය වෙනවා. දැන් ඔය සුමනා කියන අම්මා පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ කාලේ උන්වහන්සේට දාන ගෙනියන්න දුන්නේ නැතුව මුරකාවල් යෙදුවාම ගෙනියන දානේ පාත්‍රය ඇතුලෙන් මල් දාගෙන අරන් ගියා. මේ මල් පාත්‍රයේ අත දාලා මල් පාත්‍රයට මල් අහුරක් අරගෙන උඩට වීසි කළා. වීසි කරලා කිව්වා මේ බුදුරජාණන් වහන්සේට උඩු යහනාවක් ලෙස මේ මල් පවතිත්වා යන සාදු සිතින් ශ්‍රද්ධාවෙන් එදා මේ පින්කම කරලා ප්‍රාර්ථනා කරනවා. උපදින හැම භවයකදීම මට සුමනා නම් නම ලැබේවා යන ප්‍රාර්ථනාව අප ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලේ සුමනා දේවිය ලෙසින් ඉපදුනා.
මොකද්ද? පින්වත්නි ශ්‍රද්ධාවෙන් පෙර කළ පින විපාක දුන්නා. ඔබටත් මේ විපාක දීලා තියෙන්නේ, මටත් විපාක දීලා තියෙන්නේ పూర్වේ කරපු කුසල්. ඒ නිසා ශ්‍රද්ධාසිතින් යුක්තව කුසල් වඩන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඒක උපාසකයෙක් ගාව තියෙන මොන උපාසකයෙක්ද? උපාසක රත්නයක් ගාව, උපාසක පද්මයක් පියුමක් ගාව තියෙන සත්පුරුෂ දේ තමයි පින්වත්නි ශ්‍රද්ධාවෙන් යුක්තව තුනුරුවන් පිළිබඳව කටයුතු කරන එක. දැන් ඔබ හිතලා බලන්න, ඔබ පංචශීල ප්‍රතිපදාවට අවනත වෙමින් කටයුතු කරන කෙනෙක්ද? ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් භාග්‍යවතුන් වහන්සේ පුදන්නේක්ද? වැරදි මිත්‍යා දෘෂ්ටික ශ්‍රද්ධාවන් ඇති නොකරගෙන සම්මා දෘෂ්ටික ශ්‍රද්ධාව මත පිහිටලා ආකාරවතී ශ්‍රද්ධාව මත ජීවත් වන කෙනෙක්ද? පින්වත්නි, එහෙනම් ඔබ උපාසක රත්නයක්, උපාසක පද්මයක්. එසේ නැතුව ඔබ වැරදි ආකාරයකට හැසිරෙනවා නම්, වැරදි විදියකට ඔබ ක්‍රියා කරනවා නම්, අංශු මාත්‍රයක් බඳු ශ්‍රද්ධාවක් ඔබේ හිතේ නැත්තම්, පින්වත්නි ඔබ හිතන්න ඔබ කවුද? ඔබ උපාසක චණ්ඩාලයෙක්. ඒ විතරක් නෙවෙයි උපාසක කිලුටෙක්. ඇයි මෙච්චර බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන කොටත් උපාසක චණ්ඩාලයෙක්, උපාසක කිලුටෙක් බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව නැමැති උතුම් දේ නැති කරගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අස්සද්දෝ හෝති, අශ්‍රද්ධාවෙන් යුක්තව ඉන්න කෙනාට කියනවා පින්වත්නි උපාසක චණ්ඩාලය, උපාසක කිලුටු කෙනා කියලා. දුස්සීලෝ හෝති, සීලයෙන් අපිරිසුදු කෙනෙක් වෙනවා නම් එයත් පින්වත්නි උපාසක චණ්ඩාලයෙක්, උපාසක කිලුටෙක්. මොකක්ද මේ සීලය කියලා කියන්නේ? කයින් සංවර නැති, වචනයෙන් සංවර නැති, මනසෙන් සංවර නැති අසංවර වූ කෙනෙක් නම් ඔබ සීලයෙන් අපිරිසිදුයි පින්වත්නි. කායේන සංවරෝ සාධු, වාචාය සංවරෝ සාධු, මනසාය සංවරෝ සාධු. මේ ජීවිතයේම පින්වත්නි ඔබ ආරාධනා කළේ උපකාර වෙන දහම් අවබෝධය සඳහා ධර්මකාරණා කීපයක්. සීලය පින්වත්නි මේ භවය තුලදීම ඔබට නිවන් සඳහා උපකාර වෙනවා. මේ භවය තුලදීම නිවන් අවබෝධ පිණිස සීලය උපකාර වෙනවා. හරිම පින්වත්නි ධර්මයේ තියෙන හරි ගැඹුරු වචන ටිකක්. පින්වත් මහණෙනි, භික්ෂුවකට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සම්පූර්ණ වෙන්න ඕන කියලා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුල පින්වත්නි විස්තර කරනවා ආජීවක පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යනිශ්‍රීය සංවර සීලය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි, ආහාරය නැත්තම් ප්‍රත්‍ය ලබන විටත් ජීවිත අපේක්ෂාවකින් යුක්තව යම් කෙනෙක් අකුසල් කළොත් පින්වත්නි ඒ අවස්ථාවෙන් ආරක්ෂා වෙන සීලයත් ආජීවක පාරිශුද්ධ ශීලය. මේ විදිහට සීලේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට සඳහන් කරනවා. ගිහි ඇත්තන්ටත් එහෙමමයි. උපාසක රත්නයක් නම්, ඔබ උපාසක පියුමක් නම් පින්වත්නි ඔබ සීලයෙන් සම්පූර්ණ කෙනෙක් වෙන්න ඕන. කය, වචන, මනස නිවැරදිව හසුරන කෙනෙක් වෙන්න ඕන. ඔබ ලෝකෙට පෙනෙන්නේ එහෙම ඉඳලා ඔබ ජීවිතය ඔබේසේ නොවුනොත් පින්වත්නි ඔබ උපාසක චණ්ඩාලයෙක් වෙනවා. උපාසක කිලිටු කෙනෙක් වෙනවා. දුස්සීලෝ හෝති, දුස්සීලයෙන් යුක්ත කෙනාට කියනවා උපාසක කිලුටා කියලා, උපාසක චණ්ඩාලය කියලා. ආජීවක අෂ්ටාමක සීලය සමාදන් වෙනවා නම්, නවාංග සීලය සමාදන් වෙනවා නම්, උපෝසත දස සීලය සමාදන් වෙනවා නම් ඔබ ඒ සීලය ආරක්ෂා කරමින් පින්වත්නි කල් යවන්න ඕන. දැන් ඔන්න කාරණා පහෙන් කාරණා දෙකක් මම ඔබට කියලා දුන්නා. අස්සද්දෝ හෝති, දුස්සීලෝ හෝති. තුන්වෙනි කාරණාව මොකක්ද? තුන්වෙනි කාරණාව තමයි පින්වත්නි කෝතුහල මංගලිකෝ හෝති. කොතුහල සහිත මංගලික කාරණාවන් පිළිගන්න කෙනෙක් වුණොත් එයා උපාසක චණ්ඩාලයෙක්, උපාසක කිලුටෙක් බවට පත් වෙනවා. ඒ මොකද්ද මේ කියන්නේ? කොතුහල
මංගල කාරණා. ඒ කියන්නේ දුටු දේ ඇසූ දේ ස්පර්ශ කළ දේ මංගල කරුණයයි පිළිගන්න කෙනා උපාසක චණ්ඩාලයෙක් වෙන උපාසක කිලුටෙක් වෙනවා. ඒ කියන්නේ මෙතන දිට්ටි මංගලික මුත මංගලික සුත මංගලික කියන කාරණා හතර මංගල කාරණායයි දැනගෙන කටයුතු කරන තැනැත්තා උපාසක සොරෙක් වෙනවා උපාසක කිලුටු කෙනෙක් වෙනවා. තවත් පැහැදිලි කළොත් ඔබට මේන් මෙහෙම හූනේ කඩලනකොට ගෙන් එළියට නොබසින අය සුත මංගලිකයි. ඇයි ඇසූදීනේ ඇසූදෙන් අසුබයි. හූනං අඩලන විට එළියට බහින එක අසුබයි. ඒ නිසා එළියට බහින්නේ. මුත මංගලිකයි. කවුරු හරි කෙනෙක් කිවිසුමක් ඇරියොත් මොකක් හරි වචනයක් ගමනක් යනකොට ඇහුනොත් ඇහිච්ච දේ මංගලයි. වැරදි දෙයක් ඇහුනොත් ඔබ ඔහුට පෙරලා බැනලා ඔබ යන ගමන වළක්වනවා. උපාසක චණ්ඩාලෙක් උපාසක කිලුටෙක්. දිට්ටි මංගලිකයි. දැක්ක දේ තමයි මංගල. හිස් කලගෙඩියක් දැක්කොත් අසුබයි. හිස මුඩු කරගත්ත පැවිද්දෙක් දැක්කොත් අසුබයි. තරහ මිනිස්සෙක් ඉදිරිපිසට ආවොත් අසුබයි. හිස් කලගෙඩියක් හිස් වාජනයක් ඇතිව ආවත් අසුබයි. පරවුණු මල් ටිකක් දැක්කත් අසුබයි. වයෝවෘද්ධ අම්මා තාත්තා ඉදිරිපසෙන් දැක්කොත් ඒත් අසුබයි. පින්වත්නි, දකින දේ තුල සුබයි අසුබයි කියා තීන්දුව කරන්නේ කෝතුහල මංගලිකෝ හෝති. මංගල කාරණාව ගැන නොදන්න ශ්‍රාවකයා. එබඳු හැසිරීම් යුක්ත කෙනෙක් නම් පින්වත්නි, ආන් ඒ කෙනා උපාසක චණ්ඩාලයෙක් වෙනවා. උපාසක පින්වත්නි කිලුටෙක් බවට පත් වෙනවා. එහෙනම් උපාසක රත්නයක් වෙන්නේ කවුද? මහා මංගල සූත්‍රයේ සඳහන් කරලා තියෙන මංගල කාරණා සියල්ලම ඔබට පින්වත්නි මෙලව විපාකත් පරලොව විපාකත් ගෙනල්ලා දෙන්න උපකාරයක් වෙනවා කියලා තේරුම් ගන්නේ උපාසක රත්නයක් උපාසක පත්මයක්. ඇයි ඒ? බහූ දේවා මනුස්සාච මංගලානි අචින්චයුං ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගල මුත්තමං. භාග්‍යවත් ස්වාමීනි, සියලුම දෙවියන්ට සියලුම බමුණට සියලුම මිනිසුන්ටත් මෙලව යහපත පරලොව යහපත දෙලව යහපත උදා කරන මංගල කාරණාවන් දේශනා කොට වදාරන සේක්වා. දෙවියන් විසින් කළ ආරාධනාවට බුදුරජාණන් වහන්සේ පින්වත්නි සඳහන් කළේ අපි ඇසුරු කරන්නේ ඇසුරු නොකළ යුතු පිරිස් නම් පණ්ඩිතයන් නෙවෙයි නම් ඇසුරු කරන්නේ. පිදිය යුත්තන්ට පුදන් නැතුව නොපිදිය යුත්තන්ට පුදනවා නම් පින්වත්නි ඒ වාව මංගල්‍යයි. එහෙම නැතුව ඔබ ඇසුරු කළ යුතු තෝරගෙන ආය ඇසුරු කරනවා නම් පණ්ඩිත අය නිතර ඇසුරු කරනවා නම් පිදිය යුත්තන්ට පින්වත්නි පුදනවා නම් ඔබට කවද්ද ජීවිතේ වරදින්නේ මංගල කාරණා මීට වැඩිය මොනවද තියෙන්නේ? තමන්ගේ සිත තමන් දමනය කරගෙන සුදුසු වූ ප්‍රදේශයක සුදුසු ආකාරයකින් සීලවන්තව කටයුතු කරනවා නම් මේ මංගල කාරණා හැර වෙන මොනවද තියෙන්නේ? මේක මංගල කාරණාවක්වත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අඩුවෙන් දේශනා කළෙත් නෑ. කිනම් අරමුණක් ඇතිව පින්වත්නි වැඩියෙන් දේශනා කළෙත් නෑ. අඩුවෙන් දේශනා කළෙත් නෑ, වැඩියෙන් දේශනා කළෙත් නැහැ බුදුහාමුදුරුවෝ. එහෙනම් මොකද්ද ඔබ කළ යුත්තේ? අඩුවෙනුත් දේශනා නොකොට වැඩියෙනුත් දේශනා නොකළ මංගල කාරණා ටික
ඔබේ ජීවිතය ඔබ ප්‍රායෝගිකව දියුණු කරගත්තොත් පින්වත්නි ඔබ උපාසක රත්නයක් වෙනවා. ඔබ උපාසක පත්මයක් වෙනවා. ආන්ගේ මංගල කාරණාවල එකක් තියෙනවා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තායේ තං මංගල මුත්තමං. මව්පියන්ට සලකන්න ඕන. අඹුව කියලා කියන්නේ බිරිඳට. එහෙනම් අඹු සැමියන්ට සලකන්න ඕන, සංග්‍රහ කරන්න ඕන. දුවාට පුතාට පින්වත්නි සලකන්න ඕන දෙමව්පියෝ වුණාම. එහෙනම් ඔබේ ජීවිතේත් විවාහ ජීවිතේට සම්ප්‍රාප්ත වෙනකොට ස්වාමියාගේ අම්මට තාත්තට සලකන්න ඕන. බිරිඳගේ අම්මා තාත්තව රැක ගන්න ඕන, සලකන්න ඕන. ස්වාමි පුරුෂයෙක් වශයෙන්, ස්වාමි බිරිඳක් වශයෙන් එකට එකතු වෙනකොට ජීවිතේ වගකීම් පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙන්න ඕන. ප්‍රශ්න එනකොට නොසැලී ඉන්නත්, ප්‍රශ්න එනකොට පලා නොයන්නත් ආත්ම විශ්වාසයක් දෙදෙනා තුළම තියෙන්න ඕන. ඒ ආත්ම විශ්වාසය ඇති කරගෙන ප්‍රගුණ කරගෙන දියුණු කරගන්නකොට කිනම් මොහොතකදීවත් පින්වත්නි ධර්මයට පරිබාහිරව කටයුතු නොකරින්න ඕන. ඒ ජීවිත හරිම ස්ථාවරයි. හැබැයි හිමින් ගමනක් තියෙයි. හිමින් ගමන වුණාට ජීවිතය හරි ස්ථාවරයි. කලබලකාරී ජීවිතය හරි භයානක ස්වභාවයකින් අනතුරු බහුලයි. හදිස්සි ගමනක් විවාහ ජීවිතේ නෙවෙයි. සෙමින් පය තබා ඉදිරියට යන්න ඕන. අභියෝගයන් බලාපොරොත්තුවෙන් අභියෝග දරා ගන්න. ඒක තමයි සාර්ථක ජීවිතයක් ගෙවන්න ඔබට උපකාරයක් වෙන්නේ. ඇතුළත ගිනි පිටත නොදෙන්නත්, පිටත ගිනි ඇතුළට නොදෙන්නත් තමන් කටයුතු කරන්න ඕන. මා යෝජනා කරනවා පින්වත්නි ඔබ ස්වාමි බිරිඳක් වෙන්න සූදානම් වෙන නිසා ඔබ කියවගෙන බලන්න අංගුත්තර නිකායේ 7 වෙනි පොතේ සප්තභාර්යා සූත්‍ර දේශනාව. මගේ යෝජනාව නම් ඔබ දාසි බිරිඳක් බවට පත් වෙන්න. නිතරම ඔබ යුතුයකම් කරන්නියක් බවට පත් වෙන්න. ස්වභාවයෙන්ම ඔබේ අයිතිවාසිකම් ඔබට රැකලා දේවි. එහෙම නොමැතිව ඔබ අයිතිවාසිකම් වෙනුවෙන් විවාහ ජීවිතයකට සම්ප්‍රාප්ත වුණොත් ඔබේ ජීවිතේ විනාශය කරා ගමන් කරන වේගය ඉතා ශීඝ්‍රයි. මහත්මයෙක් වශයෙන් ඔබ ස්වාමි පුරුෂයෙක් වශයෙන් එකතු වෙනකොට මා ඔබට ආරාධනා කරනවා කියවගෙන බලන්න කියලා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ආවේනික දුක සූත්‍ර දේශනාව. කොතරම් කැපකිරීමක් කරලද ඔබේ ස්වාමි බිරිඳ ඔබත් එක්ක එන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් වදාරලා තියෙනවා ආවේනික දුක සූත්‍රයේදී. එතකොට ඔබ දෙපාර්ශවයටම තේරුම් ගන්න පුළුවන් ඔබේ ජීවිතේ කොයි දිශාවකටද ඔබ ගෙන යා යුත්තේ කියන එක. විවාහ ජීවිතයට පත් වුණු දවසේ ඉඳලා ඔබ උත්සාහ කරන්න. මාසේ පොයට පුළුවන් නම් සීල් සමාදන් වෙන්න. දවසකට සැරයක් බණපදයක් අහන්න ඔබ පුරුදු වෙන්න. පින්වත්නි සෝතාපන්න වුණත් පෞල් ජීවිතේ ආරවුල් වෙන්නේ නැහැ. සෝතාපන්න වුණා කියලා පෞල් ජීවිතේ දෙකඩ වෙන්නෙත් නැහැ. ප්‍රශ්න නැතුව ගෙනියන්න පුළුවන් පෞල් ජීවිතයක් සෝතාපන්න වූ තැනැත්තන් ළඟ තියෙනවා. කවදාකවත් ඒ අය බොරු කියන්නේ නැහැ. තුනුරුවන් සරණ හැර වෙන සරණක් කියන්නේ නැහැ. කොච්චර වටිනවද ඒ ජීවිතය. එනිසා ඔබට මා ආරාධනා කරන්නේ උපාසක රත්නයක් වෙන්න,
උපාසක පද්මයක් වෙන්න දෙදෙනාම පවුලේ සියල්ලෝම. මංගල කරුණු කියලා කියන්නේ ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන, කටෙන් කියවන දේ නෙවෙයි පින්වත්නි. මංගල සූත්‍රයේ කියවගෙන බලන්න මංගල කාරණා 32ක් තියෙනවා. අන්නෝව තමයි මංගල කාරණා බුදුහාමුදුරු සඳහන් කළ. එයින් ඔබට ගිහින් යම් වූ කෙනෙක් වීදුරුවකට වතුර පුරවල මල් ටිකක් දාලා දීලා කියනවාට සුබ වේවා කියලා හදවත ඇතුලේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, කුහකත්වය, සාප කිරීම, අසිෂ්ඨ අශීලාචාර සම්පන්න දුර්ගුණ වලින් යුක්ත හදවතකින් නම් ඉබදු වතුර වීදුරුවක් දෙන්නේ ඇතුලේ තිබෙන පිරිසුදුකම හදවතේ නැතිකම නිසා පින්වත්නි සමාජයට යහපතක් වෙන්නේ නැහැ. සීලෙන් පිරිසුදු කෙනෙක් වෙලා ඔබ එසේ දෙනවා නම් කොච්චර ඒ ජීවිතේ සුන්දර වේවිද? මංගල කාරණා කියන්නේ මංගල සූත්‍රයේ කරුණු හැර වෙන කාරණා නෙවෙයි. ඊළඟ කාරණාව තමයි පින්වත්නි, කර්මයේ ප්‍රාර්ථනා නැත්නම් කර්මයේ විශ්වාස නොකරනවද? ඒ උපාසක චණ්ඩාලයෙක් කියනවා, උපාසක කිලුටෙක් කියනවා. නෝ කම්මං පින්වත්නි, කර්මයේ පිළිබඳව විශ්වාස නොකරන කෙනාට ඕනෑම අකුසලයක් කරන්න හැකියාවක් තියෙනවා. මම මේ කරගන්න කර්මය මට විපාක දෙනවා කියන එක තේරුම් නොගන්නා වූ ශ්‍රාවකයට පින්වත්නි, උපාසකයට ජීවිතේ වහා පිරිහෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ කර්මයේ තමන් පිටිපස්සෙන් වේගයෙන් එන බව තේරුම් අරගෙන කුසල කර්මයන් සඳහා සිත යොදව ගන්න ඕන. ඊතෝච බහිද්වා දක්ඛිනෙයං ගවේසත. පින්වත්නි, අවසාන පස්වෙනි කාරණාව. ඊතෝච බහිද්දා දක්ඛිනෙයං ගවේසත. ඒ කියන්නේ මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයෙන් පිට දක්ෂිනාවට සුදුස්සෙක් සොයුවොත්, ඒ කියන්නේ භාග්‍යවත් ලෝතුරා දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝයා හැර යම් වූ කෙනෙක් පින්වත්නි දක්ෂිනාවට අසවලා සුදුසුයයි සොයා එබඳු කුසල් කරන්නට සිත් නැඹුරු වන්නේද, ඔහු පින්වත්නි උපාසක කිලුටෙක් වෙනවා. ඔහු උපාසක චණ්ඩාලයෙක් වෙනවා. ඇයි? දක්ෂිනාවට සුදුසුම අය තමයි පින්වත්නි තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥාදී ගුණ ධර්මයන් පෝෂණය කරන මහා සංඝයා. උපාසක යනම් පින්වත්නි උපාසක රත්නයක් නම්, උපාසක පද්මයක් නම්, එයා දානමාන ආදී කටයුතු සඳහා පළමුවෙන්ම සුදුස්සන් තෝරගන්නේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා. ඔබ ආන් එහෙම උපාසක රත්නයක් බවට පත්වෙන්න උපාසක චණ්ඩාලයෙක් නොවේ. උපාසක පද්මයක් බවට පත්වෙන්න උපාසක කිලුටෙක් බවට පත් නොවේ. උපාසක කිලුටෙක් කියලා කියන්නේ ශ්‍රද්ධාව නැති, සීලය නැති, අසූපිරු දේ තුල මංගල කරුණයයි පිළිගන්න, කර්මය නොපිළිගන්න, ඒ වගේම පින්වත්නි දක්ෂිනාවට සුදුසු පැවිදි උත්තමයන් අතහැර තවත් ඇත්තන් සොයන්නේ පින්වත්නි උපාසක චණ්ඩාලයෙක්, උපාසක කිලුටෙක්. උපාසක රත්නයක් නම් ඔහු ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙනවා, සීලවන්ත කෙනෙක් වෙනවා, කොතුහල සහිත මංගල කාරණා නොව බුදුරජාණන් වහන්සේගේ මුවින් වදාළ ධර්ම කාරණා මංගල කාරණා පිළිගන්නවා. කර්මයේ බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා. ශාසනයේ පිටතින් සුදුස්සෝ සොයන්න යන්නේ නැහැ. ශාසනය තුලින් සුදුස්සෝ සොයලා
දාන ආදී කුසල ධර්මයන් සඳහා සිත යොමු කරව ගන්නවා. මෙන්න මේ කියන කාරණා පහ තිබෙන කෙනා උපාසක රත්නයක් උපාසක පද්මයක් බවට පත් වෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඔබට නිවන් අවබෝධ කරගන්න පින්වත්නි අවශ්‍ය වෙන දානය, සීලය, භාවනාව කියන ත්‍රිවිධ පුණ්‍ය ශේෂ්ත්‍රයන් තුනම පින්වත්නි ඔබට උපාසක රත්නයක් වීම තුලින් උපාසක පද්මයක් වීම තුලින් ඔබට පූර්ණය කරගන්න පුළුවන්කම තියෙනවා. සීලය ආරක්ෂා කර ගැනීම, දන් පැන් පූජා කිරීම, මංගල කාරණාදී තේරුම් අරගෙන කර්මයේ කර්මඵල විපාක පිළිබඳව තේරුම් අරගෙන ඔබට පින්වත්නි භාවනාව වැනි ගුණවන්තකම් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එසේනම් ඔබට ගෞතම බුද්ධ ශාසනය තුලදී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමට නම් උපාසක රත්නයක් උපාසක පද්මයක් විය යුතුම වෙනවා. ඔබට උපාසක රත්නයක් වන්න උපාසක පද්මයක් වන්න මේ කුසල ශක්තිය සසර මගට නිවන් දොරටුවක් බවටම පත් වේවා. සාධු සාධු සාධු. සුපින්වත්නි, ඊ타ත්ම වටිනා ධර්ම කාරණාවක් ප්‍රඥා රූප වාහිනිය තුලින් මුළු ලොවටම විසිරුවා හරින්නට සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ දිව්‍යාංජලී නිවස කොටුගම බිබිරලිපෙණෙහි පදිංචි ඒ.එම්. නන්දාවතී ගුරු මහත්මිය විසින් මේ පින්කමෙහි දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු කොට තිබෙන්නේ 2022 6 වෙනි මාසයේ දෙවන දින විවාහ දිවියට පත්වෙන BMC දිව්‍යාංජලී දියණියට සහ VHT රුක්ෂාන් පුතුණුවන් හට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. වහවහා ධර්ම මාර්ගයේ පූර්ණේ වේවා. කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන සත්පුරුෂ සාදු සිතින් මෑණියන් මේ මහා පිංකම සිද්ධ කරලා තමන්ගේ දූ දරුවන්ට ආශිර්වාද එක් කරනවා. ඒ වගේම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියින් වසර 23කට පෙර මිය පරලොව ගිය BM ප්‍රේමතිලක ස්වාමි පුරුෂයාණන්ටත් වසර 3කට පෙර මිය ගිය HM හීම්මැණිකා මෑණියන්ටත් වසර 35කට පෙර මිය පරලොව ගිය AM හීම් බණ්ඩා පියතුමාටත් වසර 37කට පෙර මිය පරලොව ගිය AM ගුණරත්න සහෝදරයාටත් නමින් මිය ගියා වූ සියලුම දෙනාටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම මෙපින් හේතු වාසනා වේවා යන සත්පුරුෂ සාදු සිතින් පින් අනුමෝදන් කරනවා. ආශිර්වාද එක් කරනවා. දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් දේශනාව ශ්‍රවණය කළ ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටත් සුජීවත්ව සිටින පවුල්වල සියලු ඥාතීන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා යන ආශිර්වාද එක් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං